ළමයි ඉකොනොමෝකේ ආර්ථික විද්‍යා පන්තියට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි මේ වලට කතා කරගෙන යන්නේ විනිමය අනුපාත කියන කොටස. දැන්ටමත් ස්ථාවර විනිමය අනුපාතිකය, නාම්‍ය විනිමය අනුපාතිකය, ස්ථාවර නාම්‍ය, ඒ වගේම තමයි නාමික විනිමය අනුපාතිකය, මූර්ත විනිමය අනුපාතිකය වගේ කොටස් ආවරණය කරලා ඉවරයි. අද අපි මුලින්ම කතා කරන්නේ මේ නාමික සඵල විනිමය අනුපාතිකය කියන එක. තමයි එහෙනම් මෙන්න තියෙනවා නාමික සඵල විනිමය අනුපාතිකය. nominal effective exchange rate කියන එක. සූත්‍රය බලන්න සිග්මා අර ගණිතයේදී හම්බෙන එකතු සිග්මා කියන එක. සිග්මා මෙතන තියෙනවා i සමානයි 1 ඊට උඩ දාලා තියෙනවා 24 24. වරහණ e තියෙනවා. එක බෙදලා තියෙනවා ආයමත් ei ගෙන්. අවසානයේ වැඩි වෙලා තියෙනවා wi ගෙන්. එහෙනම් අපි බලමු මෙන්න මේ සූත්‍ර ටික මේ තියෙන අකුරු කොහොමද කියාගෙන යන්නේ කියලා. එහෙනම් මුලින්ම මම ගන්නම් මේ i කියන එකේ අදහස. i කියන එකේ අදහස තමයි මෙතන අපි අරන් තිනවා i එකේ ඉඳන් කීය වෙනකන්ද 24 වෙනකන්. මේ i සමානයි 1 සිට 24 කියන්නේ ලංකාවත් එක්ක හවුල්කාරී හා තරඟකාරී රටවල් ගන්නවා කියන එකයි. ළමයිනේ හවුල්කාරී රටවල් හා තරඟකාරී රටවල්. හවුල්කාරී කියන්නේ අපිත් එක්ක ගනුදෙනු කරන රටවල්. එතකොට තරඟකාරී කියන්නේ අපි ලබා දෙන ප්‍රොඩක්ට් එකම වෙළඳපොළට දීලා අපිත් එක්ක සිටින තරඟකාරයෝ. දැන් අපිත් තේ දෙනවා නම් තේ දෙන තවත් රටක් අපි කියනවා අන්න හවුල්කාර නෙමෙයි යාලා තරඟකාරී රටවල් කියලා. හවුල්කාරී කියව අපි නිතර ගනුදෙනු කරන රටවල්. එහෙනම් අපි i කියලා ගණන් තියනවා රටවල් කීයක්ද 1 සිට 24 දක්වා වූ රටවල්. මේ රටවල් මොනවාද? තරඟකාරී හා හවුල්කාරී රටවල්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා E කියන එක්කෙනා. E කියලා කියන්නේ අපේ රටේ විනිමය අනුපාතිකය වක්‍ර ක්‍රමයට. ඒ කියන්නේ රුපියලකට ලැබෙන ඩොලර්ස් ගාන. මම වෙන විදිහට කිව්වද මෙන්න මෙහෙම අපිට ලියන්න පුළුවන් අර 0.0 ගණන් එන්නේ. 0.01 වගේ එහෙම ගානක්. ඒ කියන්නේ අපේ රටේ විනිමය අනුපාතිකය අපි ගන්නවා මෙතන වක්‍ර ක්‍රමයට. එහෙනම් මෙන්න මෙතන ගන්නවා. හැබැයි මොන විනිමය අනුපාතිකයද? නාමික විනිමය අනුපාතිකය. වක්‍ර ක්‍රමයට එහෙම නැත්නම් ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව. ඊට පස්සේ වලට පේනවා EI කියලා එකක්. EI කියන්නේ අර අපිත් එක්ක ඉන්න තරඟකාරී හා හවුල්කාරී රටවල් 24ක් තියෙනනේ. අන්නේ රටවල් 24ේම විනිමය අනුපාත වක්‍ර ක්‍රමයට. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එකට සාපේක්ෂව. උදාහරණයක් විදිහට මම ගත්තොත් අපිත් එක්ක හවුල්කාරී රටන්නේ ජපානය. එහෙනම් මෙන්න මෙතන අපි ගන්න එක ජපානයේ විනිමය අනුපාතිකය ඇමරිකන් ඩොලර් එකට සාපේක්ෂව. ඒ කියන්නේ ජපානයේ yen එකකට ලැබෙන ඩොලර්ස් ගාන. නැත්නම් ඩොලර්ස් එකකට ලැබෙන yen ගාන නෙමෙයි. එහෙනම් EI කියන එකෙන් අදහස් වෙන්නේ අර කිව්ව තරඟකාරී හා හවුල්කාරී රටවල් කීයද? 24ේම මොනවාද? විනිමය අනුපාත වක්‍ර ක්‍රමය. අවසානයේ අරන් තියෙනවා WI නැත්නම් W කියන එකෙන් අපි අදහස් කරන්නේ ඒ රට අදාළ බර තැබීම. ඒක වෙනස් වෙනවා ළමයි රටේ එක අපිත් එක්ක තියෙන සම්බන්ධතාවය අනුව. ගොඩාක් හවුල්කාර රටක් නම් තියෙන බර තැබීම වැඩි. උදාහරණයක් විදිහට ඇමරිකාවට චීනයට අපි තියන්න ඕන බර තැබීම වැඩි. මොකද අපි යාලත් එක්ක ගොඩක් ගනුදෙනු කරනෝනේ. අඩුවෙන් ගනුදෙනු කරනවා නම් බර තැබීම අඩුයි. ඒ අනුව මෙන්න i කියන එකෙන් කිව්වේ 1 සිට 24 දක්වා රටවල් තියෙනවා. අප රටේ ලංකාවේ අප රටේ විනිමය අනුපාතිකය මොන ක්‍රමයකටද ගන්නෙ? වක්‍ර ක්‍රමයට. EI වලින් කිව්වේ තරඟකාරී හා හවුල්කාරී රටවල් 24ක විනිමය අනුපාත වක්‍ර ක්‍රමයට. අවසානයේ WI නැත්නම් W වලින් කියන්නේ ඒ රටවල් වලට අදාළ බර තැබීම. එහෙනම් මෙතන ඔයාලට පේනවා රටවල් 24ක් තියෙනවා. ඒ කියන්නේ විනිමය අනුපාත ගොඩක් තියෙනවනේ. අන්න ඒ වෙලාවට අපි කියනවා විනිමය අනුපාත පැසක් කියලා. එහෙනම් මෙන්න තියෙනවා අපේ රටේ විනිමය අනුපාතිකය. මේක අපි නිර්වචනය කරන්න පුළුවන් විනිමය අනුපාත පැසක් එකතු කරලා. එහෙනම් මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුරුදු වෙන්න. ද්විපාර්ශවීය අපි විනිමය අනුපාත අරගත්තොත් එකක් නෙමෙයි. විනිමය අනුපාත පැසක බර තබන ලද සාමාන්‍ය. මොකද්ද NWR හෙවත් නාමික සඵල විනිමය අනුපාතිකය කියන්නේ? විනිමය අනුපාත පැසක බර තබන ලද සාමාන්‍යයට තමයි අපි කියන්නේ නාමික සඵල විනිමය අනුපාතිකය කියලා. දැන් බලමු අපි මේක මේ ඉහළ හා පහළ යන්නේ කොහොමද කියලා.
මුලින්ම ගත්තොත් ඉහළ යන අවස්ථාවක්. ඉතින් ඔයාලට පේනවා මේක බොහොම සරලයි. මොකද දෙකයිනේ තියෙන්නේ. උඩ තියෙනවා කවුද? ලවය, යට ඉන්නවා හරය. ඉතින් මෙයාගේ වැඩි වෙන්න පුළුවන්නේ මෙන්න මේ ලවය වැඩි වෙලා එහෙම නැත්තම් හරය අඩු වෙලා. ඒක මම නිර්වචනය කරන මේ විදිහට. මෙන්න මෙතනින් පටන් ගන්නවා. මම මේ කියන්නේ නාමික සඵල විනිමය අනුපාතිකයේ වැඩි වෙන්න පුළුවන් විදිය. එහෙනම් තරඟකාරී හා හවුල්කාරී රටවල් වල විනිමය අනුපාත ස්ථාවරව පවතිද්දී අප රටේ විනිමය අනුපාතිකයගේ මොනවා වීමද වක්‍ර ක්‍රමයට ඉහළ යාම. එහෙම නැත්නම් ඕක වැඩි වෙන්න පුළුවන් මේ විදිහට අප රටේ නාමික විනිමය අනුපාතිකය ස්ථාවරව පවතින විට තරඟකාරී හා හවුල්කාරී රටවල් වල ඩොලරයට සාපේක්ෂව ඒ මුදල් ෂය වීම එහෙම නැත්නම් විනිමය අනුපාතිකවල අගය අඩු වීම. හරි. එහෙනම් ඔයා මේකදී තනියෙන් කියන්න පුරුදු වෙන කොහොමද මේක මේ පහළ යන්නේ කියලා. මං කෙටියෙන් කිව්වොත් ඒක පහළ යන්න පුළුවන් එක්කෝ මේක අඩු වෙලා එහෙම නැත්නම් මේ කියන එක වැඩි වෙලානේ. එහෙනම් ඒක ඔයා වෙනම බලා ගන්න. හරි ළමයි. මම මේක එකක් විතරක් ගන්නම්. මේ විනිමය අනුපාතිකය වැඩි වුණොත් මොකද වෙන්නේ? නාමික සඵල විනිමය අනුපාතිකය වැඩි කියන්නේ සරලව ඒකේ අදහස තමයි අපේ රුපියල ගණන් වැඩි වුණා කියන එක. අපේ රුපියල ගණන් වැඩි නම් මොකද වෙන්නේ? විදේශිකයෝ අපේ භාණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු කරයි. එතකොට අපි මොනව කරයිද? අපි විදේශිකයන්ගෙන් භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම් වැඩි කරයි. ඒ කියන්නේ අපනයන අඩු වෙයි, ආනයන වැඩි වෙලා අපේ සුද්ධ අපනයන පහළ යන්න පටන් ගනී. ඔන්න එහෙනම් වාට දල වශයෙන් විභාගයට ගැලපෙන ප්‍රමාණයට නාමික සඵල විනිමය අනුපාතිකය කියන එක පැහැදිලි කරා. දැන් බලමු අපි මූර්ත සඵල විනිමය අනුපාතිකය කියන්නේ මොකක්ද කියලා. ළමයිනේ එහෙනම් මූර්ත සඵල විනිමය අනුපාතිකය. බාන සූත්‍රය තියෙනවා REER Real Effective Exchange Rate එක. අපි අරගෙන තියෙනවා මෙන්න සිග්මා තියෙනවා සිග්මා I සමානයි 1 උඩ තියෙනවා 24. ඒ කියන්නේ 1 ඉඳන් 24 දක්වා රටවල්නේ කලින් පැහැදිලි කරා වගේම. ඊට පස්සේ තියෙනවා E තියෙනවා බෙදලා තියෙනවා EI වලින්. අවසානයේ වැඩි කරලා තියෙනවා P බෙදීම PI Iමත් WI අරන් තියෙනවා. එහෙනම් ඔයා තාමත් දානවා කලින් වගේම මම මේක පැහැදිලි කරන්න යන්නම්. I කියන්නේ මොකද්ද? කලින් කිව්වා වගේම 1 සිට 24 දක්වා තරඟකාරී හා හවුල්කාරී රටවල්. ඊට පස්සේ E කියන්නේ අප රටේ විනිමය අනුපාතිකය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව එහෙම නැත්නම් අප රටේ විනිමය අනුපාතිකය මොන ක්‍රමයටද? වක්‍ර ක්‍රමයට. EI කියන්නේ කලින් කිව්වා වගේමයි කලින් සූත්‍රයේ පොඩක් දුරට සමානකම් තියෙනවා. EI කියන්නේ අර තරඟකාරී හා හවුල්කාරී රටවල් 24 විනිමය අනුපාත ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව. එහෙනම් මම ලියන කෙටියෙන් තරංකාරී හා හවුල්කාරී රටවල් 24 විනිමය අනුපාත ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව. අවසානයේ මේකේ අරකට වඩා වෙනසක් තියෙනවා. අරගෙන තියෙනවා P. P කියන එකේ අදහස අප රටේ මිල දර්ශකය. අප රටේ නැත්නම් මිල මට්ටම. ඊට පස්සේ ආයෙම තියෙනවා PI කියන එක. PI කියන්නේ නම් තරඟකාරී හා හවුල්කාරී රටවල් 24ම මිල මට්ටම් නැත්නම් මිල දර්ශක. ආයෙම කිව්වොත් E අප රටේ විනිමය අනුපාතිකයේ වක්‍ර ක්‍රමයට ගන්නවා. EI හවුල්කාරී හා තරංකාරී රටවල් 24 විනිමය අනුපාත වක්‍ර ක්‍රමයට ගන්නවා. P අප රටේ මිල දර්ශකය ගන්නවා. PI තරංකාරී හා හවුල්කාරී රටවල් 24 මිල දර්ශක අර ගන්නවා. එහෙනම් ඔයාලට මෙතන පේනවා අර වගේම විනිමය අනුපාත පැසක් තියෙනවා. හැබැයි ඒකට ගලපලා තියෙනවා ඒ තරඟකාරී හා හවුල්කාරී රටවල් වල මොනවාද? මිල මට්ටම. එහෙනම් ඔයාලට නිර්වචනය කරන්න පුළුවනි මූර්ත සඵල විනිමය අනුපාතිකය කියන්නේ විනිමය අනුපාත පැසක බර තබන ලද සාමාන්‍යයට ඒ රටවල් වල මිල මට්ටම් වල වෙනස ගැලපු පසු ලැබෙන විනිමය අනුපාතිකය. මම ආයෙම කියනවා විනිමය අනුපාත පැසක බර තබන ලද සාමාන්‍යයට ඒ රටවල් වල මොනවාද ගලපන්නේ? මිල මට්ටම් මුද්දමන. මිල මට්ටම් ගැලපු පසු ලැබෙන විනිමය අනුපාතිකය. එහෙනම් ළමයි මේකත් මේ ඉහළ යන්න පුළුවන් ක්‍රම කෙටියෙන් කියන්නම් මම. අපි හිතමු මේක පද දෙකකට ගමු. මෙන්න මේක එක පදයක් විදිහට ගමු. මේ පදේ අපි කෙටියෙන් කියොත් මෙතන තියෙන්නේ මේ නාමික සඵල විනිමය අනුපාතිකය වගේ නේ. නම් ආයෙත් මේ පදේ ස්ථාවරව තියෙද්දි එකක් තමයි මෙන්න මේ තියෙන විදේශ මිල මට්ටම් වලට වඩා
අප රටේ මිල මට්ටම් ඉහළ යාම උද්දමනයේ ඉහළ නැගීම මොකද වෙන්නේ? මූර්ත විනිමය මූර්ත සඵල විනිමය අනුපාතිකය වැඩි වෙයි. එහෙම නැත්නම් මේක ස්ථාවරව තියෙද්දී අප රටේ මිල මට්ටම් වලට වඩා අර තරගකාරී හා හවුල්කාරී රටවල් 24ේම මිල මට්ටම් සාමාන්‍යයෙන් මිල මට්ටම් පහළ ගියොත් අන්න ඒත් අපේ මූර්ත සඵල විනිමය අනුපාතිකය ඉහළයි. එහෙම නැත්නම් මෙන්න මේ කියන මිල මට්ටම් වෙනසක් වෙන්නේ නැතුව තියෙද්දී අර අපි ගත්තු මේ නාමික සඵල විනිමය අනුපාතිකය ඉහළ ගියත් මොකද වෙන්නේ? මූර්ත සඵල විනිමය අනුපාතිකය වැඩි වෙයි. මම එහෙමම කියන්නම් මූර්ත සඵල විනිමය අනුපාතිකය පහළ යන්න පුළුවන් ක්‍රම. මේ කොටස ස්ථාවරව තියෙද්දි ඒ කියන්නේ නාමික සඵලයේ බලපෑමක් නැතුව තියෙද්දි මෙන්න මේ කියන විදිහට පහළ යන මම කියන්නේ මේ කියන විදිහට PI වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් P අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ දේශීය මිල මට්ටම් වලට වඩා විදේශ මිල මට්ටම් වැඩි වීම. එහෙම නැත්නම් විදේශ මිල මට්ටම් වලට වඩා දේශීය මිල මට්ටම් අඩු වීම. එහෙම නැත්නම් රටවල් වල මේ කියන මිල දර්ශක ස්ථාවරව පවතිද්දී අපේ නාමික සඵල විනිමය අනුපාතිකය පහළ ගියොතින් ඡය වුණොතින් මොකද වෙන්නේ? මූර්ත සඵල විනිමය අනුපාතිකයත් අඩු වෙයි. එහෙනම් අපි මූර්ත සඵල විනිමය අනුපාතිකය ඉහළ යන අවස්ථා කතා කරා, පහළ යන අවස්ථා කතා කරා. මම කියන්නම් මේක පහළ ගියොත් මොකද වෙන්නේ කියලා. ළමයි බොහොම සරල විදිහට හිතන්න. මූර්ත සඵල විනිමය අනුපාතිකේ පහළ යනවා කියන්නේ අපේ රටේ රුපියල නිකන් ඡය වුණා වගේ කියලා. එතකොට ලේසියෙන් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල ගණන් අඩුයි, රුපියලට මිලදී ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණ අඩුයි. වෙන විදිහකට කිව්වොත් විදේශ මුදලක් දීලා අපේ රටෙන් භාණ්ඩ ගොඩාක් ගන්න පුළුවන්. මොකෝ අපේ රටේ විනිමය අනුපාතිකේ ඡය වෙලානේ තියෙන්නේ. මේක නිසා සුද්දන් අපෙන් භාණ්ඩ වැඩිපුර ගන්නවා. එතකොට අපනයන වැඩි වෙයි. හැබැයි අපි කල්පනා කරනවා අපේ රටේ මේ විනිමය අනුපාතිකය අඩු නිසා අපිට ඩොලර්ස් එකක් ගන්න හරි අමාරුයි, ගෙවන්න ඕන ගාන වැඩි. ඒක නිසා අපි මොකද කරන්නේ? ආනයන අඩු කරනවා. එතකොට අපනයන වැඩි වෙනවා, ආනයන අඩු වෙනවා. සුද්ධ අපනයන මොනව වෙනවද? ඉහළ යනවා. ආනයන අඩු වුණා, අපනයන වැඩි වුණා. සුද්ධ අපනයන ක්‍රමයෙන් ඉහළ ගියා. එහෙනම් අපි මේ කොටසෙන් කතා කරා මුලින්ම නාමික සඵල විනිමය අනුපාතිකය. මේකෙදි මතක තියාගන්න රටවල් ගොඩක් ගන්නවා 1 සිට 24 දක්වා රටවල්. එතකොට ඒක නිර්වචනය කරේ කොහොමද? නාමික විනිමය අනුපාත පැසක බර තබන ලද සාමාන්‍ය. අපි ඒක මූර්ත සඵල කරන්න ඒ පැසක බර තබන ලද සාමාන්‍යටම ඒ රටවල් වල මිල මට්ටම් ගැලපුවා. එහෙනම් අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ආයිබෝවන්.